right මම recording on කරා අපි network lesson එකේ routers ගාවට වෙනකම් ගියා කියන එක මට මතකයි. හරි අපි MAC address එකක් කියන්නේ මොකක්ද කියලා අඳුනගත්තා. frame එකක් මොකටද පාවිච්චි වෙන්නේ කියන එක අඳුනගත්තා. protocol ටික ගැන කතා බහ කරා. ඊළඟට මේ ඉන්ටර්නෙට් හරහා එහෙම නැත්නම් gateway device එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා බහ කරා. හරි එතකොට IP addressing වලට අදාළව තියෙන calculations ටික මම මෙතන කතා කරන්නේ නැහැ. ඒ දේවල් ටික අපි කතා බහ කරනවා IP calculations පටන් ගත්ත මේක theory ටික ඉවර කරලා තමයි අපි ඒ වැඩේට අත ගහන්නේ. ඒතර ඒක නිසා මම මේ කොටස කොහොම තියලා මේ ඉස්සරහ කතන්දරට කියන්නේ මෙන්න මෙතන ගතික සත්කාර පාලන නියමාවලි සේවාදායකය dynamic host configuration protocol කියන තැනට යනවා. right හරි මේ දක්වා කරපු දේවල් වල ගැටලු මොනවා හරි තියෙනවද මට පොඩ්ඩක් ඒක කන්ෆර්ම් කරන්න. ඔලමයි හරි right තමයි තප්පරයක් දෙන්න මට පොඩි කන්ෆර්මේෂන් එකක් තියෙනවා කරගන්න. නෑ මං ඉන්න හවසනවල. හරි ළමයි මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මේ අපි මේ Aloha slaughtered Aloha ගැන කතා බහ කරා නේද කියන එක. කතා කරාද ඒ ගැන? කතා කරා නේද? හරි හරි හරි. මං ගියපු තැන හරි නේද? එතකොට මුකුත් අතහැරුන්නේ නැහැනේ අපිට. yes. නෑ අතහැරුන්නේ නැහැ. හරි එතකොට ගතික සංග්‍රාහක නැත්නම් ගතික සත්කාරක පාලන නියමාවලිය නැත්නම් dynamic host configuration protocol කියලා කියන්නේ සර්වර් එකක්. ඒ කියන්නේ DHCP සර්වර් කියලා අපි හඳුන්වන්නේ. ওই DHCP සර්වර් කියන එක ඕගොල්ලන්ගේ routers වල inbuilt එනවා. දැන් ඕගොල්ලෝ ගෙදර පාවිච්චි කරන routers වල DHCP function එක තියෙනවා. ඒ කියන්නේ service එක ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒ DHCP function එකෙන් නැත්නම් DHCP server එකකින් සිද්ධ වෙන දේ තමයි ඕගොල්ලෝ අන්තර්ජාලය හා සම්බන්ධ වෙනකොට කියන්නේ ඔයගොල්ලෝ ගෙදරදී සිද්ධ වෙන දේ තමයි අන්තර්ජාලය හා සම්බන්ධ වෙනකොට නැත්නම් වෙන විදිහකින් කියනවා ඔයගොල්ලෝ data on කරනකොට data on කරලා internet connect වෙනකොට ඔයාගේ device එක router එකෙන් ඉල්ලනවා IP address එකක් internet සමග connect වෙන්න. මොකද අන්තර්ජාලය සමග connect වෙන්න නම් අන්තර්ජාලයක connect වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ලෝකයේ තියෙන ලෝකේ වෙන තැනක තියෙන device එකක් එක්ක අපි සම්බන්ධ වෙනවා කියන එක. එතකොට අන්තර්ජාලය හරහා අපිට devices සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් අපේ device එක අනිත් අයට පේන්නත් ඕනේ. අනිත් අයගේ devices අනිත් devices වලට අපිව පේන්නත් ඕනේ. එතකොට ඔය වැඩේ කරන්න පුළුවන් වෙන්නේ
public IP කියලා IP addresses වල public IP කියලා range එකක් තියෙනවා. public IPs තමයි ගොඩක්ම වැඩිපුර තියෙන්නේ. private IP කියලා පොඩි range එකක් තියෙනවා. දැන් මෙතන මේ ඔයගලන්ට මගේ මේ screen එකේ public IP range එකක් කියලා ranges 3ක් දීලා තියෙනවා. ඔන්න ඔය ටික හැරෙන්න ලෝකේ තව ගොඩාක් IPs තියෙනවා. ඒ හැම එකක්ම public IPs කියලා විදිහට කියන විදිහට තමයි සලකනු ලබන්නේ. right? එතකොට public IP addresses අරගන්න නැත්නම් public IP address එකක් ලබා දෙන එක router එකෙන් අපිට සිද්ධ කරන්නේ ඒ අදාළ අවශ්‍යතාවය නැත්නම් අදාළ මොහොතට පමණයි. මොකද public IPs ඔය කොච්චර කිව්වත් සීමා සහිතයි ලෝකයේ ඇතුළත. right? කොයිම හෝ අවස්ථාවකදී public IP එක කියන එක යම් කිසි devices ගානකට static කරොත් ස්ථායි කරොත් යම් devices ගානකින් එහාට public IPs දෙන්න බැරි වෙලා යනවා. ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ වෙන මොහොතට IP address එකක් issue කරනවා. එතකොට ඔය public IP කියන DHCP කියන concept එක එන්නේ ඔය public IP වල තියෙන ඒ දේවල් ටික රැක ගැනීම සඳහා. right? ළමයි තප්පරයක් ඉන්න. ළමයි තප්පරයක් ඉන්න. හරි ළමයි sorry ඔව් චමෝත් මම පොඩ්ඩක් එළියට ගියා තාත්තා පොඩ්ඩක් බලන්න ඕන හරි දැන්
right. එතකොට මේ DHCP කියන එක පාවිච්චි කරන්නේ මම කලින් කිව්වා වගේ IP address වල තියෙන සීමා සහිත බව නැති කරගන්න අඩු කරගන්න සහ IPv6 කියලා version එකක් පාවිච්චි කරනවා. ඒක අපි IP address කරනකොට කරමු. ඒකෙන් තව IP address එක හදා ගැනීමේ හැකියාව තියෙනවා. right. ඒතර කොහොම හරි DHCP ගේ අවශ්‍යතාවය නැත්නම් මේ dynamic host configuration protocol කියන කෙනා නැත්නම් ඒ server එක අපිට දෙන service එක තමයි නැත්නම් network එකට දෙන service එක තමයි network එකට ජාල සම්බන්ධතාවය නැත්නම් තව computer එකක් එක්ක communicate කරන්න ඕන වුණාම ඒ මොහොතට ගතිකව IP ලිපිනයක් ලබා දෙන එක. මොකද IP ලිපිනයක් නැතුව ජාලයක් ඇතුලේ, ඒ කියන්නේ විශාල ජාලයක් ඇතුලේ communication කරගන්න බෑ. මොකද device එකක් අඳුනගන්නේ IP address එකෙන්. ඒතර IP addresses තියෙන්න ඕනේ communication කියන එක සිද්ධ කරගන්න. ඒතර DHCP කරන්නේ dynamically ගතිකව IP addresses ලබා දෙන එක. ඒතර එයත් නිකන් ලබා දෙන්නේ නැහැ. ඒ අදාළ device එක request කරන්න ඕනේ. IP address එකක් request කරන්න ඕනේ. ඒකයි මේ පින්තූරේ පෙන්නලා තියෙන්නේ මුලින්ම ඒ අදාළ මේ තියෙන computer එක දකුණු අත පැත්තේ තියෙන computer එක request කරනවා IP address එකක් server එකෙන් DHCP server එකෙන්. එතකොට DHCP server එකෙන් යාට IP address එකක් issue වෙනවා. දැන් ඔයගලන්ගේ ඉස්කෝලවල තියෙන computers internet එක connect වෙනකොට router එකෙන් ඔයගලන්ට computer එකට IP address එකක් දීලා තමයි එයාව internet වලට connect කරන්නේ. right. එහෙම නැතුව අපි IP addresses එකින් එක දෙන්න යන්නේ නැහැ computers වලට. අපි ඒවට දීලා තියෙන්නේ private IP addresses. ඒ කියන්නේ lab එක ඇතුලේ communicate කරගන්න. lab එකෙන් පිටට communicate කරගන්න ඕන නම් DHCP එකෙන් IP එකක් අරගෙන තමයි connect වීම සිද්ධ වෙන්නේ. එතකොට ඕගොල්ලෝ මෙතනදී දැනගන්න ඕන දේ, ඕගොල්ලන්ගේ ඔළුවට දාගන්න ඕන දේ තමයි IP ලිපින ගතිකව ලබා දෙයි කියන දේ කියලා තිබුණොත් ඒ Nokia කියන්නේ DHCP server එකක් භාවිතා කරනවා කියන දේ. right. හරි. ඒක තේරුණාද? DHCP server එකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා? ඔලමයි පැහැදිලිද? හරි. අනිත් අය right. ඒතර ඕගලන්ගේ අපි network කරගෙන යනකොට short note එකක් ගහන්න පටන් ගත්තා නේද? අන්න ඒක පොඩ්ඩක් අපි අප්ඩේට් කරගමු. right. එතකොට තව server එකක් ඕගලන්ට එකතු වෙනවා. ඒ server එකට අපි කියනවා DHCP server එක කියලා. ඔයගොල්ලන්ගේ server list එකේ එකතු වෙන පළවෙනි server එක, පළවෙනි සේවා දායකය. දැන් මේ server එකක් කියලා කිව්වම ළමයි network diagram වල අපිට ඒක තවත් එක computer එකක් විතරයි. තියෙන එකම වෙනස තමයි එයා service එකක් ලබා දෙන එක, සේවාවක් ලබා දී. right. එතකොට DHCP server එක මොකද කරන්නේ? IP ලිපින ගතිකව ලබා දෙන. එයා තමයි පළවෙනි server එක. DHCP IP ලිපින ගතිකව ලබා දීම. Providing IP addresses
dynamically හරි IP addresses එතකොට dynamically ලබා තිබෙනවා. දැන් මේ අපි IP address කියන එක ගැන කතා කරන්න සිද්ධ වුණේ ඇයි අපිට? අපි දැන් මේ කතා කරන්නේ එක ජාලයක ඉඳලා තවත් ජාලයක් සමග සම්බන්ධ වීම. එතකොට අර අපි කතා කරපු MAC address එකකින් connection තියාගන්න බැරි වෙනවා. මොකද MAC address එක පේන්නේ ඒ අදාළ LAN එක ඇතුළට local area network එක ඇතුළට විතරයි. ඔයගලගේ ඉස්කෝලේ lab එකේ තියෙනවා නම් lab එක ඇතුලේ ඉන්න devices ටිකට තමයි MAC address එකෙන් communicate කරන්න පුළුවන්. lab එක ඇතුලේ ඉඳලා ඔයගොල්ලෝ ඉස්කෝලේ ඉඳලා මට email එකක් කරනවා නම් මම ඉන්නේ වෙන තැනක නම් එතකොට ඔයාගේ computer එක ඔයාගේ lab එක කියන network එකෙන් එළියට ඇවිල්ලා internet හරහා මගේ phone එකට හෝ මගේ computer එකට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට MAC address එක තේරුමක් නැති වෙලා යනවා. එතකොට අපිට උවමනා වෙනවා IP address එක කියලා දෙයක්. ඒතර IP addresses ඒක නිසා device එකක් ගත්තොත් ඒ device එකට MAC address එකක් කොහොමද තියෙනවා. බාහිර ජාලයක් එක්ක සම්බන්ධ වෙනකොට IP address එකක් කියලා එකක් එයා ගාව තියෙන්න ඕන. එක්ක අපි විසින් දීලා තියෙන්න ඕනේ. නැත්නම් මේ වගේ DHCP server එකක් කරහා IP ලිපිනයක් ලබා ගන්න ඕන. right. හරි. එතකොට දැන් ඔතනින් පහලට ටියුට් එකේ කතා බහ වෙන්නේ මේ ගමනාන්තය කරා ගමන් කරන මාර්ගය සොයා ගැනීම කියන එක නැත්නම් මේ routing කියන එක ගැන තමයි මෙතන පොඩ්ඩක් කතා බහ කරලා තියෙන්නේ. ඒකත් එක්ක මෙන්න මේ packet switching කියන concept එකත් කතා වෙනවා. ඒක නිසා මම මේ පින්තූරෙම මේ කියන දේ පහදන්නම්. ඕගොල්ලෝ එක තැනක ඉඳලා නැත්නම් එක ජාලයක ඉඳලා තවත් ජාලයකට පණිවිඩයක් යවනකොට ඒ යවන පණිවිඩය ඕගොල්ලන්ගේ දැන් ඔයගොල්ලෝ සරල උදාහරණයක් අරගන්නකෝ. ඔයා ගෙදර ඉඳලා WhatsApp message එකක් යවනවා යාළුවෙකුට. එතකොට ඔයා ගෙදර ඉන්නකොට ඔයා කනෙක්ට් වෙලා තින්නේ ඔයාගේ රවුටර් එකට. ඔයාගේ WhatsApp message එකේ අපි හිතමුකෝ වචන 3ක් තිබ්බා කියලා. දැන් මේ මෙතන පින්තූරේ පෙන්නලා තියෙනවා Mr. Watson come here I need you කියලා. right? එතකොට මේ පණිවිඩය ඔයාගේ යාළුවාට යවනවා. ඔයා ඉන්නේ එක තැනක යාළුවා ඉන්නේ එක තැනක. right? ඒ පණිවිඩය ඔයාගේ ෆෝන් එකේ ඉඳලා මුලින්ම යන්නේ ඔයගලගේ රවුටර් එකට. අපි ට්‍රැඩිෂනල් විදිහට හිතුවොත් සාම්ප්‍රදායික විදිහට නැත්නම් network diagram එකට අදාළව හිතුවොත් කම්පියුටර් එකෙන් මුලින්ම ස්විච් එකට යනවා ස්විච් එකෙන් ඊළඟට රවුටර් එකට යනවා. රවුටර් එකට කියන්නේ රවුටර් එක අපි ගිය සතියේ කතා කළා රවුටර් එක කියලා කියන්නේ ගේට්වේ ඩිවයිස් එකක්. ඒ කියන්නේ network එකෙන් එළියට යන්න අවශ්‍ය නම් රවුටර් එක හරහා තමයි එළියට යන්න ඕනේ. එතන තමයි ගේට් එක තියෙන්නේ. ඒක රවුටර් එකෙන් එළියට දැම්මම ඒ රවුටර් එක සම්බන්ධ වෙනවා ඒ ඔයගලට සර්විස් එක ලබා දෙන සර්විස් ප්‍රොවයිඩර්ට අදාළ රවුටර්ස් ටිකට. ඔයා මොබිටෙල් රවුටර් එකක් නම් පාවිච්චි කරන්නේ. මොබිටෙල් රවුටර් එකෙන් පණිවිඩය එළියට ගියාම ඔයගලගේ ගෙදර මොබිටෙල් රවුටර් එකෙන් පණිවිඩය එළියට ගියාම ඊළඟට එයා බලන්නේ ළඟම අනිත් මොබිටෙල් රවුටර් එකක් කොහෙද තියෙන්නේ. ඒ කියන්නේ ගෙදරක තියෙන එකක් නෙවෙයි. ඒ මොබිටෙල් නෙට්වර්ක් එකේ රවුටර්ස් කොහෙද තියෙන්නේ. ඒවා හැමෝටම පොදුයි. එතකොට ඊළඟට එයා යන්නේ අන්නේ ළඟම තියෙන තැනට. එතකොට ඔයාගේ ගෙදර රවුටර් එකෙන් එළියට යන මැසේජ් එකට ළඟම තියෙන රවුටර්ස් කීපයක් පේන්න පුළුවන්. එතකොට මේ දුර අඩුම ඩිස්ටන්ස් එක අඩුම තැනට එයා ජම්ප් කරනවට වඩා ඒගොල්ලෝ නිතරම බලන්නේ මේ රවුටර් එකේ තියෙන ට්‍රැෆික් එක. ගෙදර රවුටර් එකේ ඉඳලා ඊළඟ ළඟ රවුටර් එකට පයින්නකොට ඒකට තියෙන ට්‍රැෆික් එක අඩුම පාර තමයි ඒගොල්ලෝ තෝරගන්නේ. ඒ වගේම තමයි ඕගලන්ගේ data එක මම කියන data එක සම්පූර්ණ එකක් විදිහට යන්න data එක කොටස් වලට කැඩලා යන්නේ කියලා. අද අපි ඒක ගැන කතා බහ කරනවා. ඒ ගැන අපිට පින්තූරයක් ඇඳ ගන්නක් තියෙනවා. right? තව ටිකකින් අපිට පුළුවන් වෙයි ඒක ගැන කතා බහ කරන්න. ඒ පයින් ඒ ජම්ප් කරන අපි ඒකට කියනවා data frame එකක් කියලා. frame ගැන නම් අපි කලින් කතා කරානේ. ඒත් ඒ එළියට පයින් data frame එක හිතන්නකො data එකකට අදාළව frames 10ක් හැදුනා කියලා. ඒ frames 10ම එකම පාර යනවා කියලා අපිට ගැරන්ට් කරන්න බෑ. එකම පාරේ යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. හැබැයි වෙන දේ තමයි කැමැති පාරකින් ගිහිල්ලා receiving end එකේදී ඒ message එක ලැබෙන්න ඕන තැනට ආවන් පස්සේ ඔක්කොම frames ටික එක ළඟට ඇවිල්ලා ඒකෙන් original message එක හදලා තමයි receiver ට ඒක පෙන්වන්නේ. ලැබෙන කෙනාට ඒක පෙන්වන්නේ. එතකොට ඔය
ස්විච් පැකට්ස් ටික ස්විච් වෙනවා කියලා මේ ෆ්‍රේම් එක කතා කරාම පැකට් එක කියන්නේ මොකක්ද කියලා හිතනවා. ඉතින් පැකට් එක තව ටීකින් මොකක්ද කියලා ඔයගලන්ට තේරෙනවා. right ඒකට පැකට් එක ස්විච් වෙන්නේ ෆ්‍රේම් එකේ උදව්වෙන්. එතකොට මේ පැකට්ස් ටික කැමැති විදිහකට එක එක පාරවල් වලින් ස්විච් වෙලා එක එක පාරවල් වලින් හුවමාරු වෙලා කොහොම හරි ගමනාන්තය සඳහා පැමිණීම තමයි අපි කියන්නේ පැකට් ස්විච් කරනවා කියලා. ඒතර ඔය වැඩේට උදව් කරන්නේ රවුටර් එක. රවුටර් එක රවුට් කරනවා කියලා මග හසුරවනවා කියලා කරන්නේ ඔන්න ඔය දේ. ඒතර රවුටර් එකට තමයි මේ හැකියාව තියෙන්නේ. මග හසුරවන්න හැකියාව තියෙන්නේ. right හරි එතකොට ඔන්න ඔය මග හසුරවනකොට රවුටර් එක ඔය විදිහට මැනේජ් කරනකොට කමියුනිකේෂන් එයාට උදව් වෙනවා ප්‍රොටෝකෝල්ස් 3ක්. ප්‍රධාන වශයෙන් ප්‍රොටෝකෝල්ස් 3ක් උදව් වෙනවා. ඒ ප්‍රොටෝකෝල්ස් 3 ප්‍රධානම ප්‍රොටෝකෝල් එක තමයි IP ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියලා කියන්නේ. right එතකොට ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් නිතරම බලන්නේ තමන්ට හම්බෙන data එක. නැත්නම් තමන්ට හම්බෙන message එක. නැත්නම් තමන්ට හම්බෙන කොටස එයා පුළුවන් තරම් try කරනවා. අපි ඔකට කියනවා best effort delivery කියලා. right බෙදා හැරීමේ හොඳම උත්සාහය best effort delivery කියලා කියනවා. කියන්නේ පුළුවන් තරම් try කරනවා අදාළ destination එකට deliver කරන්න. හැබැයි එයා guarantee කරන්නේ එයා වග කියන්නේ නැහැ data එක හරියටම අදාළ තැනටම ගෙනිහින් තියනවා කියලා. right පුළුවන් තරම් උත්සාහ කරනවා නමුත් වගකීමක් කරගන්නේ නැහැ. ඔය හේතුව නිසා ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරලා දත්ත sannivedanaya කරගන්න කිවි. ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් නිතරම තව එක්කෙනෙක් එක්ක එකතු වෙලා තමයි වැඩ කරන්නේ. right එතකොට අපිට ඔය අන්තර්ජාලය හරහා sannivedanaya කරගන්නකොට සමහර දත්ත තියෙනවා අපිට ඒ මොහොතේම instantly ලැබෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි ක්‍රිකට් මැච් එකක් බලනවා නම් online streaming වලින් අපිට ඒ මොහොතේම live විදිහටම data එක එන්න ඕනේ අපි ගාවට. ඒ වගේම තමයි තව communications තියෙනවා අපිට මුකුත් අවහිරතාවක් නැතුව. ඒ කියන්නේ messages මොන හරි අපි communicate කරන්න තියෙන අපේ දත්ත අතරමඟදී නැති නොවෙන්න සියලුම දත්ත ටික අපි ගාවට එන්න ඕනේ. හරියට ඊමේල් මැසේජ් එක වගේ. අපි ඊමේල් එකක් ටයිප් කරලා කාට හරි send කරොත්. ඔයගොල්ලෝ WhatsApp මැසේජ් එකක් ටයිප් කරලා send කරොත්. ඒක කෑලි යන්නේ නැහැනේ. මේ සම්පූර්ණ මැසේජ් එකම එහා පැත්තට send වෙනවා. එතකොට ඔන්න ඔය වැඩේට තමයි IP එක පාවිච්චි වෙන්නේ. ඒතර ඔය වැඩේ තියෙන්නේ natures දෙකක් නේ. ස්වභාවයන් දෙකක් තියෙනවා. එකක් තමයි හැම data එකක්ම data එකේ හැම කොටසක්ම එහා පැත්තට යන්න ඕනේ. අනිත් එක තමයි ස්පීඩ් එකේ එන්න ඕනේ නේද? ලයිව් ස්ට්‍රීමින් නම් ඉක්මනට එන්න ඕනේ. දැන් අපි මැචස් බලනකොට අපිට තේරෙනවා සමහර තැන්වල හිර වෙනවා නේද? සමහරලාට බෝලර් දුවගෙන ඇවිල්ලා අම්පයර් පාස් කරනකොටම වගේ හිර වුණායින් පස්සේ ටිකකට පස්සේ ආයි අපි දකින්නකොට ෂොට් එක ගහලා බෝල් සමහරලාට බවුන්ඩරි එක පැත්තට යනවා තමයි අපි දකින්නේ. ඒතර ඒ අතරමැද කොටස අපි දකින්නේ නැහැ. නමුත් අපිට මේ වැඩේ ලයිව් නේද? ඒ මොහොතේම කියන්නේ ගොඩාක් ස්පීඩ් එකෙන් අපිට data communicate වෙනවා. එතකොට ඔන්න ඔය වර්ග දෙකේ communications කරගන්න IP පාවිච්චි කරනවා තව ප්‍රොටෝකෝල් දෙකක්. නැත්නම් IP තවත් ප්‍රොටෝකෝල් දෙකක් සමග වෙනම වැඩ කරනවා. IP කියන කෙනා TCP කියන ප්‍රොටෝකෝල් එකත් එක්ක Transmission Control Protocol TCP. TCP එක වැඩ කරනවා ඔයාට සෙන්ඩර්ගේ පැත්තෙන් එන දත්ත ටික සම්පූර්ණයෙන් රිසීවර්ගේ පැත්තට යන්න අවශ්‍ය අවස්ථාවලදී එයා තමයි ගැරන්ට් කරන්නේ. TCP කියන කෙනා තමයි ගැරන්ටි එක දෙන්නේ. සෙන්ඩර්ගේ පැත්තෙන් දත්ත කොටස් 10ක් යවුවා නම් ඒක රිසීවර්ගේ පැත්තටත් ඒ දත්ත කොටස් 10ම රිසීව් වෙනවා කියන එක. right එතකොට TCP නිතරම වග බලා ගන්නවා සෙන්ඩර්ගේ පැත්තෙන් යවන දත්ත ඔක්කොම රිසීවර්ගේ පැත්තට යනවද ලබන්නාගේ පැත්තට යනවද ඒ ගියේ නැත්තම් නැවත එයා රික්වෙස්ට් කිරීමක් කරනවා data එක ඇවිල්ලා නැහැ හරියට නැවත එවන්න කියලා right එතකොට එයා නිතරම හොයා බලනවා සෙන්ඩර්ගේ පැත්තෙන් කීයක් ගියාද රිසීවර්ගේ පැත්තට කීයක් ආවද
right ඔය වැඩේ කරන්න ඒගොල්ලන්ට ටික වෙලාවක් යනවා TCP ට ටික වෙලාවක් යනවා ඔය වැඩේ assure කරගන්න. ඒක නිසා තමයි අපිට ඊමේල් එකක් යවපු ගමන් මේ පැත්තෙන් යවපු ගමන් අනිත් පැත්තෙන් පේන්නේ නැත්තේ. තප්පරයක් හෝ දෙකක් යනවා එයාව ලෝඩ් වෙන්න. right එතකොට එහෙම වෙන්න හේතුව තමයි ඔය TCP කියන එක නා භාවිතා කිරීම. එතකොට TCP නිතරම මම මේ උඩ තියෙන port number කියන දන්ට එන්නම්. TCP කියන එක නා නිතරම තමන් ගෙනියන දත්තය නැත්නම් sender යවන දත්තය නිතරම receiver ගේ පැත්තට receive වුණාද කියන එක ගැන වග බලා ගන්න. ඕක නිසා අපි කියනවා TCP කියලා කියන්නේ විශ්වසනීය ප්‍රොටෝකෝල් එකක්, reliable ප්‍රොටෝකෝල් එකක් කියලා. ඒ වගේම තමයි එයා මේ විශ්වාසය ඇති කරගන්න මේකේ ගොඩාක් වැඩ කරන නිසා එයාගේ සම්පූර්ණ outcome එක නැත්නම් communication එක සිද්ධ වෙන්නේ හිමින්, slow. එයා slow ප්‍රොටෝකෝල් එකක් කියලා අපි කතා බහ කරනවා. ඒ වගේම connection එක සමග බැඳුණු connection oriented කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. connection oriented protocol එකක් කියලා අපි කතා බහ කරමු. ඕකට විරුද්ධ දේවල් ටික තමයි UDP ගාව user datagram protocol කියන එක නගාව ඉන්නේ. එයා තමයි IP එක වැඩ කරන අනිත් protocol එක. එතකොට ඔයගලන්ට විශ්වාසයෙන් දෙයක් යවන්න නැත්නම් දත්ත අනිවාර්යෙන් නැතිවීමක් නොකර communication කරගන්න අවශ්‍ය නම් ඔයගොල්ලෝ TCP IP කියන එක නා පාවිච්චි කරන්නේ. UDP IP කියන එක නා user datagram protocol එක internet protocol පාවිච්චි කරනවා. අර මම කලින් කිව්වා වගේ cricket match එකක් වගේ live streaming. ඒ මොහොතේම data නැත්නම් data බොහොම ඉක්මනින් sender ගෙ ඉඳලා receiver ගේ පැත්තට ගෙනියන්න අවශ්‍යයි. ඒතර එහෙම communication එකකදී data සමහර තැන්වල loss වෙන එක ගැන UDP වද වෙන්නේ නැහැ. UDP බලන්නේ data එකක් හැදුණා නම් ඉක්මනට පුළුවන් ඉක්මනට ඒක අරගෙන යන්න receiver ගේ පැත්තට. right එතකොට ඒක නිසා UDP කියන කෙනා අපි කියනවා fast, comparatively fast. ඒ වගේම තමයි එයා අර මගදී මිස් වෙන නැත්නම් මගදී මග හැරෙන හෝ විනාශ වෙන හෝ මොනවා හරි කරප්ට් වෙන ප්‍රමාණයෙන් හෝ තිබුණොත් ඒ ගැන වද වෙන්නේ නැහැ. ඒකයි අපිට glitches එන්නේ. නේද? data එක අතරමඟදී මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සමහරවිට collide වෙන්න පුළුවන්, එකිනෙක හැප්පෙන්න පුළුවන්, හැප්පිලා නැති වෙන්න පුළුවන්. නැත්නම් දත්තේ දැන් ඔය වහින වෙලාවට අපිට ඔය POTP directory පාවිච්චි කරන අය නේද? data එකෙන් කෑල්ලයින් පෙන්නේ අනිත් ඒවා හරියට receive වෙන්නේ නැහැ. පරක්කු වෙලා receive වෙන්නේ. එතකොට එක එක වෙලාවට එක එක රූපක ඇඩි වෙන්නේ. ඒකයි අර යටින් කොටු වගේ අපිට වැටෙනවා දැනෙන්නේ. right? ඒතර එහෙම එකක් ගැන අපි වද වෙන්නේ නැහැ. UDP communication එකක. හැබැයි අපිට ඊමේල් එකක් වගේ එකක් එහෙම ඇවිල්ලා හරියන්නේ නැහැ. WhatsApp message එකක් නේද? අපිට අකුරු හැලිලා આવොත් තේරුම් ගන්න බැහැ. ඒගොල්ලෝ අනිවාර්යෙන් TCP IP කියන ක්‍රමවේදය පාවිච්චි කරන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය වගේ TCP කියන එක්කෙනා UDP කියන එක්කෙනා ජාල දෙකක් අතර සංනිවේදනය කරගන්න උදව් වෙනවා. ඔය කියපු දේ පැහැදිලිද? හරි. right. එතකොට ජාල දෙකක් අතර සංනිවේදනය කරගන්නකොට ප්‍රායෝගිකව අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. right. ප්‍රශ්නේ තමයි right. ප්‍රශ්නේ තමයි දැන් අපි කතා බහ කරා මේ පරිගණක දෙකකට හරි devices දෙකකට හරි සංනිවේදනය කරගන්න අවශ්‍ය නම් ඒගොල්ලන්ට IP addresses තියෙන්න ඕනේ කියලා. දැන් ඕගොල්ලන්ගේ device එකක් ඕගොල්ලන්ට තියෙන mobile phone එකක් හරි computer එකක් හරි විශේෂයෙන් ඔක mobile phone එකත් එක්ක කතා කරන එක ලේසි. mobile phone එකක් අරගත්තොත් දැන්
ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ඔයාට ඉන්ටර්නෙට් පාවිච්චි කරලා කමියුනිකේට් කරන්න පුළුවන් ඇප්ස් ගොඩක් තියෙනවනේ. right apps ගොඩක් තියෙනවා ඒකේ. නේද? WhatsApp තියෙනවා, Viber තියෙනවා. හැබැයි මේ device එකට හම්බෙන IP address එක එක IP address එකක් තමයි යාට හම්බෙන්නේ. IP address එකක් මෙන්න මේ වගේ 190.25.30.40. ඔන්න ඔය වගේ එක IP address එකයි හම්බෙන්නේ. එතකොට දැන් තව ෆෝන් එකක් තියෙන්න පුළුවන් වෙන IP address එකක් තියෙන. right? එතකොට device එකට device එක අඳුන ගන්න පුළුවන්. නේද? ෆෝන් එකකට හිතන්නකො තව ෆෝන් එකක් කියලා. එතකොට ෆෝන්ස් දෙක අඳුන ගන්න පුළුවන්. එතකොට ඔයා WhatsApp message එකක් යවුවම WhatsApp message එක receive වෙන්න නම් WhatsApp තියෙන්න ඕනේ. ඔයා WhatsApp to WhatsApp නම් communicate කරන්නේ. WhatsApp message එකක් යවුවම එයාව අනිත් ෆෝන් එකෙන් receive වෙන්න නම් ඒ ෆෝන් එකෙත් WhatsApp තියෙන්න ඕනේ. WhatsApp නැතුව වෙන එකක් තිබ්බ කියලා WhatsApp message එක receive වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් WhatsApp පාවිච්චි කරලා message එක share කරන්න වෙන જાතිය app එකකට. නමුත් මම කියන්නේ මේ WhatsApp to WhatsApp නැත්නම් Viber to Viber communicate කරන්න නම් ඔයා ගාව තියෙන්න ඕනේ අදාළ application එක නේද? දැන් මේ නිල් පාට එක්කෙනා WhatsApp කියලා හිතුවා. කොළ පාට කෙනා Viber කියලා හිතුවා. මේ රතු පාට කෙනා Imo කියලා අපි හිතුවා. ඒතර WhatsApp වලින් එවන message එක යන්නේ WhatsApp වලට. Viber වලින් එවන එක යන්නේ Viber වලට. Imo වලින් එවන එක යන්නේ Imo වලට. හැබැයි මේ දෙන්නටම තියෙන්නේ එක්කෙනෙකුට එක IP එකක් තියෙනවා. අපි මෙයාගේ IP එක අපි හිතමු 200.15.16.17 කියලා. එතකොට මේ දෙන්න අඳුන ගන්න තියෙන එක IP address එකයි. එතකොට ඒ එක IP address එකක් පාවිච්චි කරලා කොහොමද අදාළ application එක තෝරගන්නේ? අන්නේ අදාළ application එක තෝරගන්න තමයි මෙන්න මේ කෙවෙනි අංකය නැත්නම් port number කියන එක තියෙන්නේ. right? ඔය port number කියන එක ඔයගලන්ට හම්බ වෙනවා. අපි දැන් තව ටිකකින් අපි කරනවා OSI model එක කියලා model එකක්. අන්න ඒක කරනකොට ඔයගලන්ට හම්බෙන packet කියන component එකේ port number කියන එක සඳහන් වෙනවා. right? එතකොට අපිට port number එකක් උවමනා වෙන්නේ ඒකයි. devices දෙක අඳුන ගන්න පුළුවන් අපිට IP address එක පාවිච්චි කරලා අපිට නෙවෙයි ඇත්තටම device එකෙන් device එකට. නමුත් මොන application එකටද යන්නේ? තමයි message එක ID කාටද කියන එක අඳුන ගන්න වෙන්නේ port number එකෙන්. ඒතර port number එකක් issue වෙන්නේ application එකට අදාළව. right? ඒ app එකට අදාළ එයාට වෙන් වෙච්ච port number එකක් තියෙනවා. හරි. ඔය කියන ටික පැහැදිලිද? ඔව් ළමයි. right. හොඳයි. හරි. ඔයගලන්ගේ ටියුට් එකේ මම මේ ඇඳපු පොඩි ඩයග්‍රෑම් එක ඇඳ ගන්නවා නම් මම කැමතියි. මේවට අදාළ පෝට්ස් ටිකක් මම ලියන්නම්.
දැන් අපි මැසේජ් එකක් යවන අවස්ථාවක් ගැන කතා කරොත් මෙයාගේ මැසේජ් එකක් ආවොත් ඒ මැසේජ් එක යන්නේ මේ අදාළ පෝට් එකට. right 80න් මැසේජ් එකක් ආවොත් ඒක යන්නේ 80ට. right 72න් ආවොත් යන්නේ 72ට. 23න් ආවොත් යන්නේ 23ට. ඒ නිසා devices දෙක අඳුන ගන්නවා IP addresses වලින්. port එකෙන් තමයි යන්න ඕන application එක අඳුන ගන්න. හරි. ඔන්න ඔය පොඩි diagram එක tut එකේ පැත්තකින් ඇඳ ගන්නකො. මේ දෙන්න device 1 device 2 කියලාත් නම් කරගන්න. මේ dots මොනවාද කියලාත් ගැටලු වෙන්න පුළුවන්. ඒව application කියලාත් ලකුණු කරගන්න. right. හරිද ළමයි? හරි.
right එතකොට අපි TCP ගැන කතා කරා UDP ගැන කතා කරා port එක ගැන කතා කරා right හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ application on the internet කියන දේ ගැන right එතකොට මේ application on the internet කියන එකේදී කතා බහ වෙන්නේ මේ අන්තර්ජාලය හරහා යෙදෙන යෙදුම් ගැන right ඒ කියන්නේ කොහොමද මේවා ඇප්ලයි වෙන්නේ කියන එක ගැන දැන් මම අර කලින් කිව්වා වගේ අපිට එක තැනක ඉඳලා තව තැනකට කමියුනිකේට් කරන්න අවශ්‍ය නම් අපිට ප්‍රොටෝකෝල්ස් ඕන වෙනවා IP එක TCP හෝ UDP දැන් මෙතනදී අපි වැඩිපුරම අවධානය යොමු කරනවා මේ ඉන්ටර්නෙට් කියන එකේ www කියන සර්විස් එකට World Wide Web කියන සර්විස් එකට එතකොට මේ World Wide Web කියන සර්විස් එක හැදිලා තියෙන්නේ වෙබ්සයිට්ස් ගොඩක එකතුවෙන් right එතකොට මේ වෙබ්සයිට්ස් ගොඩක එකතුව තමයි www World Wide Web කියන එක හදලා තියෙන්නේ එතකොට වෙබ්සයිට් එකක් එක්ක අපිට කමියුනිකේට් කරන්න ඕනේ නම් අපේ ෆෝන් එකට වෙබ්සයිට් එකක් ඇක්සස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ෆෝන් එකේ වෙබ්සයිට් එකක් ඇක්සස් කරනකොට මොකද කරන්නේ? data on කරලා වෙබ්සයිට් එකේ URL එක ටයිප් කරනවා නැත්නම් search engine එකකින් search කරනවා. ඊට පස්සේ ක්ලික් කරනවා. ක්ලික් කරාම අපි අදාළ වෙබ්සයිට් එකත් එක්ක කනෙක්ට් වෙනවා. ඒතර මොකද්ද මේ වෙබ්සයිට් එකක් කියලා කියන්නේ? වෙබ්සයිට් එකක් කියලා කියන්නේ HTML කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා hypertext markup language කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා හදලා තියෙන වෙබ් pages වෙබ් පිටු එකතුවකට දැන් google.com කියලා කියන්නේ එහෙම තැනක් මගේ වෙබ්සයිට් එක ගත්තොත් starlabs.lk කියන්නේ එහෙම තැනක් අපි HTML කෝඩ් කරලා හදලා තියෙනවා වෙබ් pages ටිකක් එකට එකතු කරලා වෙබ්සයිට් එකක් හැදිලා තියෙනවා හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි ඒ වෙබ්සයිට් එකට ලෝකයේ ඉන්න ඕනම කෙනෙකුට ඕනම තැනක ඉඳලා ඇක්සස් කරන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි දන්නවා කම්පියුටර්ස් දෙකක් නැත්නම් ඩිවයිසස් දෙකක් කමියුනිකේට් කරන්න නම් ඒ ඩිවයිසස් දෙක අතර ඒ දෙන්නගේ IP ඇඩ්‍රස් අඳුන ගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ සහ ඒ දෙන්න අතර කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ නේද? කියන්නේ වෙන දෙකින් කියනවා නම් අපිට ඕනම වෙලාවක වෙබ්සයිට් එක ගාවට යනකොට වෙබ්සයිට් එකට පිවිසීමේ ඇක්සස් කිරීමේ අවසරය දීලා තියෙනවා. එතකොට මේ ඒ අවසරය දෙන්න නැත්නම් මේ වෙබ්සයිට් එකට එන්න අවසර දෙනවා කියලා කියන්නේ ඇත්තටම සිද්ධ වෙන්නේ අපි ඔය වෙබ්සයිට් එකට අදාළව තියෙන කෝඩ් එක HTML කෝඩ් එක දාලා තියෙන කම්පියුටර් එකට ගිහින් ඇක්සස් කරනවා කියන එක. right එතකොට ඔන්න ඔය වෙබ් pages එකතු කරලා හදලා තියෙන වෙබ්සයිට් එක දාලා තියෙන කම්පියුටර් එකට අපි කියනවා වෙබ් සර්වර් එකක් කියලා. right වෙබ් අනුග්‍රාහකයක් කියලාත් අපි ඔකට කියනවා වෙබ් සර්වර් එක. එතකොට මේ වෙබ් සර්වර්ස් කරන්නේ මොකද්ද? වෙබ්සයිට් එකක් දරාගෙන ඉන්න එක. ඒ වගේම තමයි මේ වෙබ් සර්වර් එකට විශේෂ ලක්ෂණයක් තියෙනවා. එයා පැය 24ෙම දවස් 365ෙම අනිත් අය නැත්නම් ලෝකයේ තියෙන අනිත් ජාලවලට විවෘතව පවතින කනෙක්ෂන් එකක්. නැත්නම් හැමෝටම පේන කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. එතකොට අපි ඕනම වෙලාවක මේ අදාළ වෙබ්සයිට් එකට ඇක්සස් වෙන්න බැලුවොත් ඕනම වෙලාවක අපිට ඒකට ඇක්සස් තියෙනවා. අපිට වෙබ්සයිට් එක ඇතුලෙන් ඇක්සස් රිස්ට්‍රික්ට් කරන්න පුළුවන් මේ කාලය ඇතුළතදී ඇක්සස් කරන්න දෙන්න එපා කියලා. ඒක වෙනම කතාවක්. ඒක වැඩිපුර ඉස්සරහට ගියපු දෙයක්. සාමාන්‍ය වෙබ් සර්වර් එකක් කියලා කියන්නේ වෙබ්සයිට් එකක් දරාගෙන ඉන්න 365 දවසෙම පැය 24ෙම අන්තර්ජාලය සමග සම්බන්ධතාවයේ තියාගෙන ඉන්න පරිගණකයකට. එතකොට අපිට දාල වෙබ්සයිට් එකේ නම ගැහුවම අපි වෙතන්ට අරගෙන යනවා. right උදාහරණයක් විදිහට www. නේද google.com කියලා ගැහුවොත් google.com එක යනවා. starlabs.lk කියලා ගැහුවොත් starlabs.lk එක කනෙක්ට් වෙනවා. right yahoo.com කියලා ගැහුවොත් yahoo.com වලට කනෙක්ට් වෙනවා. right ඔය විදිහට මේ වෙබ් සර්වර් එක එතකොට පැය 24ෙම
දවස් 365 දවසෙම අන්තර්ජාලය සමග සම්බන්ධ වෙලා ඉන්න පරිගණකයක්. මම කියවනේ සර්වර් එකක් කියනකොට අපි කතා කරන්න ඕනේ පරිගණකයක් ගැන කියලා. අපි ඔක ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේදී හිතලා බැලුවොත් සර්වර් කම්පියුටර් එක කියලා කියන්නේ ඉතා විශාල ප්‍රමාණයක විසිරිච්ච දෙයක් සර්වර් එකක් කියලා කියන්නේ. නේද? අපි සාමාන්‍යයෙන් දකිනවා වගේ කම්පියුටර් එක ටිකක් ලොකු මොඩල් එකක් එහෙමත් තියෙනවා සහ සමහරවිට සර්වර් රූම්ස් තියෙන අවස්ථා තියෙනවා. right ඔය Google වල අරගත්තොත් එහෙම Google වල තියෙන්නේ ඉතා විශාල සර්වර් රූම් එකක්. එතකොට ඔය දැන් අපි එක සර්වර් එකක් ගැන දැනගත්තේ වෙබ් සර්වර් එක. එතකොට මේ වෙබ් සර්වර් එක කියලා කියන්නේ පරිගණකයක්. එයා කරන්නේ වෙබ්සයිට් එකක් දරාගෙන ඉන්නවා 365 දවසෙම දවස් 7ෙම බාහිරට විවෘතයි. ඕන වෙලාවක එන්න පුළුවන් ඕන වෙලාවක යන්න පුළුවන්. දැන් ඊළඟට වෙන ගැටලුව තමයි අපි මේ ඩයග්‍රෑම් එකේ දැන් මගේ මේ දකුණත පැත්තේ තියෙන ඩයග්‍රෑම් එක ඕගොල්ලෝ අඳගත්ත ඩයග්‍රෑම් එක ගැන හිතලා බලුවොත් ඒ ඩයග්‍රෑම් එකේ ඩිවයිසස් දෙක අඳුන ගන්න මම ලියලා තියෙන්නේ IP addresses දෙකක්. එතකොට මේ ජාලයකදී එකිනෙකට වෙනස් ජාල දෙකක් එක්ක සම්බන්ධ වෙනකොට අපි ඩිවයිසස් අඳුනගන්නේ IP address වලින්. දැන් ඔයාගේ ෆෝන් එකෙන් instagram.com වලට යනවා කියලා කියන්නේ ඔයාගේ ෆෝන් එක අඳුන ගන්න ඕනේ instagram.com දාලා තියෙන සර්වර් එක. එතකොට තමයි එයාට ඒ කම්පියුටර් එක ඇතුළට ගිහිල්ලා instagram.com කියන්නේ මොකක්ද කියලා ඔයාලට පෙන්වන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි කවදාවත් අපේ ෆෝන් එකෙන් instagram.com යන්න ඕන වුණාම අපි කරන්නේ ඇප් එක ටච් කරන එක. නැත්නම් වෙබ් බ්‍රවුසර් එකකින් යනවා නම් instagram.com කියලා ටයිප් කරනවා. ඒ කියන්නේ අපි නමක් ටයිප් කරන්නේ. ඕකට අපි කියනවා domain name එකක් කියලා. right? ඔය සම්පූර්ණ නම අරගත්තම www වලින් ඉඳලා මේක අරගත්තම අපි කියනවා URL එකක් කියලා. ඒතර අපි ටයිප් කරන්නේ මේ අපිට දැකලා හුරු පුරුදු අපිට මතකයේ තියෙන වචන සෙට් එකක්. හැබැයි වචන ප්‍රමාණවත් නැහැ නැත්නම් වචන වලින් බෑ network එක communication හදාගන්න. ඒකට IP addresses ඕන. එහෙනම් අන්න අර අපි දෙන වචන ටික convert කරගන්න. server එකක් අවශ්‍යයි. නැත්නම් ඒ convert කරලා දෙන service එකක් අපිට අවශ්‍යයි. මොකද අපිට බෑනේ IP addresses මතක තියාගන්න දිගටම නේද? ඔයගලන්ට IP addresses මතක තියාගන්න කිව්වොත් ඒක අනිවාර්යෙන් practical නැති වෙලා යනවා. නමක් කියන එක අපිට මතක තියාගන්න ලේසි සාමාන්‍යයෙන් අපි ඒක තමයි අපේ සිද්ධ වෙන ව්‍යවහාරය. ඒක නිසා සර්විස් එකක් තියෙනවා domain name එකක් IP address එකක් බවට පරිවර්තනය කරලා දෙන්න. ඒතර අපි වෙබ් අඩවියක් එක්ක සම්බන්ධ වෙනකොට නැත්නම් වෙබ් සර්වර් එකක් එක්ක සම්බන්ධ වෙනකොට අපි කියන නම ඒගොල්ලෝ කන්වර්ට් කරලා දෙනවා IP address එකක් බවට. ඔන්න ඔය කන්වර්ට් කිරීම නැත්නම් මැප් කරනවා කියලාත් අපි කියනවා. ඔන්න ඔය මැප් කිරීම අපි කියනවා හලෝ ළමයි ඇහෙනව නේද? ළමයි මේ පැත්තේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙනවා කියලා පේනවා. ඇහෙනවද මාව ක්ලියර්ලි? ඔව් සර් ඇහෙනවා. හරි. ඔන්න ඔය කන්වර්ට් කිරීම අපි කියනවා ඇඩ්‍රස් එක මැප් කරලා දෙනවා කියලා. නැත්නම් ඩොමේන් නේම් එක මැප් කරලා දෙනවා කියලා. right? එතකොට ඩොමේන් නේම් එකක් මැපින් ඩොමේන් නේම්ස් මැප් කරන්න පුළුවන් වෙන්නේ ඩොමේන් නේම් සිස්ටම් එකකට. DNS domain name server එකකට sorry system එකකට නෙවෙයි domain name system එකකට DNS server එකකට තමයි අපිට ওই වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මතක තියාගන්න ඕගලන්ට විභාගෙදී කම්පියුටර් එකක් වෙබ්සයිට් එකක් එක්ක කනෙක්ට් වෙන විදිහ අඳින්න කියලා කිව්වොත් එහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. DNS server එකක් ගැන ඒගොල්ලෝ සඳහනක්වත් කරන්නේ නැහැ. අපේ ඔළුවේ අපිට මතක තියෙන්න ඕනේ කම්පියුටර් එකක් වෙබ්සයිට් එකක් එක්ක නම් සම්බන්ධ වෙන්නේ DNS server එකක් අපිට අවශ්‍යයි කියන එක. මොකද DNS එක නැතුව අපේ කම්පියුටර් එකට වෙබ් සර්වර් එක අඳුන ගන්න බැරි වෙනවා. මොකද අපි ලියන www.abc.com කියලා ගමුකෝ. abc.com කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා දෙන්නේ DNS server එක. ඒක අපිට සරලව පෙන්වන්න පුළුවන් අපේ
network diagram එකක එන්න මේ ආකාරයට right හිතන්නකෝ මේ තමයි අපේ කම්පියුටර් එක. එතකොට මේ කම්පියුටර් එක සාමාන්‍ය විදිහට අපි බොහොම ට්‍රැඩිෂනල් විදිහ ගත්තොත් ඒ කියන්නේ හරි විදියට කනෙක්ට් වෙන ඒ කියන්නේ අපේ රවුටර් එක ඇතුළේනේ ස්විචින් සර්විස් එක තියෙන්නේ. අපි ස්විච් එක එළියට අරගෙන ගත්තොත් ස්විච් එක තියෙනවා. ස්විච් එක රවුටර් එකක් එක කනෙක්ට් වෙන්න ඕනේ. රවුටර් එක ඉන්ටර්නෙට් එක කනෙක්ට් වෙන්න ඕනේ. ඒතර ඉන්ටර්නෙට් වල අනිත් පැත්තෙන් රවුටර් එකක් හරහා ආයෙත් ස්විච් එකක් හරහා වෙබ් සර්වර් එකට කනෙක්ට් වෙන්න ඕනේ. ඒතර මෙයා අපි හිතමු මෙයාගේ නම www.abc.com. එතකොට අපි මෙතන අපි තිරේ දුන්නම නැත්නම් අපේ බ්‍රවුසර් එකේ දුන්නම මේ කියන URL එක මෙතන දුන්නම www.abc.com කියලා අපේ බ්‍රවුසර් එකේ අපි දෙනවා. ඒ දුන්නම කරන්නේ මේ කියන ඩීටේල් එක යවනවා ස්විච් එකට, ස්විච් එකෙන් රවුටර් එකට යනවා, රවුටර් එකෙන් ඉන්ටර්නෙට් වලට යනවා. දැන් මේ DNS කියන කෙනා domain name system service server එක සර්විස් එක දෙන කෙනා සාමාන්‍යයෙන් අයිති වෙන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ට. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කියන්නේ කවුද? අපිට අන්තර්ජාල පහසුකම ඉන්ටර්නෙට් සර්විස් එක ප්‍රොවයිඩ් කරන කෙනා, සපයන කෙනා. ඒත් ඒගොල්ලෝ තමයි ඔය නේද අපි ඩයලොග්, මොබිටෙල්, හච් ඔය කියලා ගොඩාක් වචන වලින් හඳුන්වන කමියුනිකේෂන් කම්පැනිස්. ඒගොල්ලෝ අපි සාමාන්‍යයෙන් සලකන්නේ ඉන්නේ අන්තර්ජාලය ඇතුලේ කියලා. ඇත්තටම සිද්ධ වෙන්නම් රවුටර් එක ISP කෙනෙකුට ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් එකකට සම්බන්ධ වෙලා එයා තමයි ආයතනයක් එක්ක හෝ නැත්නම් ඒ අදාළ නෙට්වර්ක් රවුටර්ස් ටිකත් එක්ක කනෙක්ට් වෙන්නේ. නමුත් අපි අපේ සිලබස් එකේ හැටියට අපි ISP ව දාලා තියෙනවා cloud එක ඇතුළට. රවුටර් එක කෙලින්ම ගිහිලා cloud එකට කනෙක්ට් වෙනවා කියලා තමයි අපි අරගන්නේ. ඒක cloud එකේ ISP ඉන්න නිසා අපි DNS එක අඳින්නේ cloud එකට කනෙක්ට් කරලා. සාමාන්‍යයෙන්. හැබැයි විශේෂ අවස්ථා තියෙනවා. ඒක ප්‍රශ්නෙට අදාළවයි අපිට බලන්න වෙන්නේ. ප්‍රශ්නේදී කියලා තියෙනවා DNS සර්වර් එක තියෙන්නේ මෙන්න මෙතන කියලා. ඒගොල්ලෝ කොන්ක්‍රීට් කරලා තියෙනවා. සමහරවිට මොකක් හෝ තවත් ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් ඇතුලේ. අන්න එහෙම වෙලාවට අපිට සිද්ධ වෙනවා මේ DNS එක cloud එකට සම්බන්ධ කරන්නේ නැතුව ගානට අදාළ විදියට තියෙන්න ඕන LAN එකට සම්බන්ධ කරන්න. right එතකොට මේ මම දැන් ඊතල වලින් ඇදලා පෙන්නුවා වගේ www.abc.com කියන කෙනා ඉන්ටර්නෙට් වලට ඇවිල්ලා DNS වලට ආවම DNS ගාව තියෙනවා ටේබල් එකක්. මේ ටේබල් එකේ තියෙනවා domain names and IP address. එතකොට domain name වල තියෙනවා කොහේ හරි තැනක මේක මුලින්ම තියෙනවා කියලා අපිට හිතන්න අමාරුයි. කොහේ හරි තැනක තියෙනවා www.abc.com. එයාට අදාළව IP address එක තියෙවි. එයාගේ අදාළ IP address එක 194.15.16.17. right මෙයා මොකද කරන්නේ? මේ හොයාගත්ත ඩීටේල් එක ඔතනින් ওই පැත්තට ඔහොම පාස් කරලා කම්පියුටර් එකට දානවා. ඒක කම්පියුටර් එක අඳුර ගන්නවා right. නැත්නම් බ්‍රවුසර් එක රෙකග්නයිස් කර ගන්නවා right. මෙතනට තමයි යන්න ඕනේ කියලා එයාව කනෙක්ට් කරනවා අදාළ වෙබ් සර්විස් එකට නැත්නම් වෙබ් සර්වර් එකට. හරි. තේරුණාද? මෙතන අපි සර්වර්ස් දෙකක් ගැන කතා කරා. එක්කෙනෙක් වෙබ් සර්වර්, අනිත් එක්කෙනා domain name system server. තේරුණාද? විහන්ස හොඳ ප්‍රශ්නයක්. හැම domain name එකකටම
fix IP address එකක් තියෙනවා. ඔව්. servers වලට පුතේ fix IP addresses තියෙනවා. servers වල IP addresses change වෙන්නේ නැහැ. අපේ IP addresses ඕන තරම් change වෙන්න පුළුවන්. මොකද google.com වල තියෙන IP address එක කොහේ ඉඳලා බැලුවත් same IP address එක වෙන්න ඕන. right? IP address එක යම් හේතුවකින් change වුණොත් DNS servers වල තියෙන IPs ඔක්කොම ටික change වෙන්න ඕන. right? දැන් මොකද අපි website එකක් host කරනකොට website එකක් මුලින්ම අපි අන්තර්ජාලයට මුදා හරිනකොට අපෙන් අහනවා අපිව පාවිච්චි වෙන නැත්නම් අපිව සම්බන්ධ වෙන DNS එක මොකක්ද කියලා. name server එක නැත්නම් domain name server එක මොකක්ද කියලා. ඒතර අපි ඒ අදාළ name server එක දුන්නයින් පස්සේ name server එකෙන් තමයි ලෝකේ ඉන්න හැමෝම අපිව අඳුනගන්නේ. right? මොකද දැන් හැම DNS එකකම දැන් ලෝකේ දවස ගානේ websites බිහි වෙනවා. එතකොට එයාව ලෝකේ තියෙන හැම DNS එකටම ඉන්ෆෝම් කරන්න තරම් වෙලාවක් නැහැ. සහ එම අවශ්‍යත් නැහැ. මොකද එයා පාවිච්චි වෙන DNS එකනේ අප්ඩේට් වෙන්න ඕනේ. එතකොට දැන් හිතන්නකෝ දැන් මේ අපි ඇඳලා තියෙන ඩයග්‍රෑම් එකේ අපි මෙතන ටයිප් කරනවා www.pqr.com කියලා. ඒත් pqr.com මේ DNS සර්වර් එක දන්නේ නැත්නම් මේ ලෝකයේ පුරා තියෙන DNS සර්වර්ස් එකිනෙකට සම්බන්ධයි. එතකොට මේ DNS එක යාට ළඟම තියෙන DNS එකෙන් අහනවා මට මෙන්න මෙහෙම රික්වෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා මේක මගේ IP ටේබල් එකේ නැහැ ඔයා ගාව තියෙනවද? තියෙනවා නම් විස්තර ටික එවන්න. එතකොට එයා ගාව තියෙනවා නම් ටක් ගාලා එයා විස්තර ටික එවනවා. ඒ එව්වම ඒ IP එක නොතිබිච්ච DNS එක තමන්ගේ ටේබල් එක අප්ඩේට් කරගන්නවා. දැන් මේ જાතියේ වෙබ්සයිට් එකකුත් තියෙනවා මේ විදිහට ඉන්න මේ ඩොමේන් නේම් එකකින් ඉන්න වෙබ්සයිට් එකකුත් තියෙනවා කියලා. ඒ විදිහට තමයි ලෝකයේ පුරා ඉන්න කට්ටිය තම තමන්ගේ DNS වලට අදාළව තියෙන ටේබල් එක අප්ඩේට් කරගෙන අදාළ යූසර්ස්ලට ෆැසිලිටි එක දෙන්නේ. හරි පැහැදිලිද මේ කතාව? පොඩ්ඩක් මට කන්ෆර්ම් කරන්න ළමයි. ඒ වගේම අපි මේ දෙන්නව ලියා ගන්න ඕනේ අපේ chart එකට නැත්නම් අපේ short note එකට. අපි දැන් එතන ලියන්න හදනවා. හරි ඔයගොල්ලෝ මේ ඩයග්‍රෑම් එකත් පුළුවන් නම් පොඩියට ඔයගලන්ගේ ටියුට් එකේ එක තැනක පොඩ්ඩක් ඇඳ ගන්න ළමයි. මේක වැදගත් වෙයි ඔයගලන්ට. සර් මේ කෙලිම රවුටර් එකට සම්බන්ධ කරන්න තමයි ස්විච් එකක් දෙන්න මැද්දට. ඔව් ඔව් ඔව්. මම ඒකයි උදිත කිව්වේ මේ කියන්නේ කෙලින්ම අපි ෆිසිකලි දකින්න දේ තමයි අපි කෙලින්ම රවුටර් එකත් එක්ක සම්බන්ධ වෙනවා කියන එකනේ. රවුටර් එක ඇතුලේ පුතේ ස්විචින් ෆන්ක්ෂන් එක තියෙනවා. ඒ කියන්නේ ස්විච් එක වගේ වැඩ කරන කොටසකුත් අපේ ওই රවුටර් එක කියන ඩිවයිස් එක ඇතුලේ තියෙනවා. ඒක අපිට ඩිවයිසස් දෙකක් විදිහට නෙවෙයි දීලා තියෙන්නේ ඒගොල්ලෝ. තේරුණාද? දැන් අපිට නෙට්වර්ක් කරගන්න ඕන නම් ගෙදර තියෙන කම්පියුටර්ස් දෙක තුනක්. රවුටර් එක පිටිපස්සේ තියෙන RJ45 කේබල් ටිකට ගහලා පෝට්ස් ටිකට ගහලා අපිට කම්පියුටර්ස් ටික නෙට්වර්ක් කරගන්න පුළුවන්. LAN එකක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි රවුටර් එකක් කියලා S2 කට දකින්න එක ඇතුලේ routing function එක තියෙනවා, DHCP function එක තියෙනවා, switching function එක තියෙනවා. ඒක මේ functions කීපයක එකතුවක් එතන තියෙනවා. එතකොට අපි මෙතනදී මේ network diagram එකට අදාළව අපි අඳින්නේ අර component එකෙන් component එකනේ. switch එකට එයාගේ function එක කරන්න දෙනවා. router එකට routing කියන function එක කරන්න දෙනවා. ඒකයි switch එකයි router එකයි වෙන් කරලා යන්නේ. තේරුණාද උත්තර? ඔව්. right හරි මේක පොඩ්ඩක් ඇඳ ගන්නකො ඇඳගත්තයින් පස්සේ අපි ටේබල් එක අප්ඩේට් කරගන්න යනවා.
ඔගොල්ලෝ මේක මේ ඕනනම් නම්බර් කරගන්න. ඒ කියන්නේ මුලින් සිද්ධ වෙන්නේ මේ ඇරෝ ලයින් එක, දෙවෙනියට සිද්ධ වෙන්නේ මෙයා, තුන්වෙනියට තමයි මෙයාව සිද්ධ වෙන්නේ. දැන් මම මේ එකපාරට කම්පියුටර් එකේ ඉඳලා සර්වර් එකට පයින්නවා කියලා පෙන්නුවාට ඇත්තටම පයින් නෑ වෙන්නේ. ස්විච් එක රවුටර් එක ඉන්ටර්නෙට් එක කරා ගිහලා ආයි රවුටර් එක ස්විච් එක කරා වෙබ් සර්වර් එකට එන එක. අර ඒක ආයෙත් මේකේ ඊතල ඇඳලා කම්ප්ලෙක්ස් කරන්න බැරි නිසා තමයි මම අර මෙයා මේකට කනෙක්ට් වෙනවා කියන අදහස දෙන්න තමයි මේ දීලා තියෙන්නේ ඔයගොල්ලන්ට. ළමයි හරිනම් කියන්න හරි කියලා. දැන් ඔයගොල්ලෝ නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳිනකොට මෙහෙම අර ඊතල ගහලා පෙන්වන්න අවශ්‍ය නැහැ. අදාළ සිනාරියෝ එකට ඩයග්‍රෑම් එක අඳනනම් ඇති. හරි. ඉවරද? අපි යමුද ඩයග්‍රෑම් එක මේ ෂෝට් නෝට් එක පැත්තට? හරි. මම ෂෝට් නෝට් එක පැත්තට යනවා. right. හරි. ඒතර ෂෝට් නෝට් එකේ ඕගොල්ලන්ට එකතු වෙනවා අලුතින් සර්වර්ස් දෙකක්. right. මොකක්ද මේ සර්වර්ස් දෙක? එක්කෙනෙක් වෙබ් සර්වර්, අනිත් එක්කෙනා DNS සර්වර් කියන එක. අපි එක සර්වර් එකක් ගැන අද ලිව්වා DHCP සර්වර්. මේ එකතු වෙන්නේ තව දෙන්නෙක්. එතකොට එක්කෙනෙක් වෙබ් සර්වර්. වෙබ් සර්වර් එකකින් කරන දේ තමයි
පැය 24ම දින 365ම අන්තර්ජාලය හා සම්බන්ධව ඇති වෙබ් අඩවියක් දරාගෙන සිටින පරිගණකයක්. right ඉංග්‍රීසියෙන් කියනවා නම් computer which holds a website ළමයා ඔයගොල්ලෝ මාත් එක්කම ලියා ගන්න white board එක පොඩ හිර වෙනවා දැන් graphics ගොඩක් තියෙන නිසා මේක. that connects internet 24 hours 365 days. right ඔය තමයි වෙබ් සර්වර් එකේ සර්වර් එකෙන් කරන දේ ෆන්ක්ෂන් එක කියලා කියන්න පුළුවන්. right ඊළඟට DNS ෆන්ක්ෂන් එක ගැන ලියා ගන්න ඕනේ. domain name එකකට අපි කියනවා වසම් නාමයක් කියලා. වසම් නාම IP ලිපින බවට පරිවර්තනය converting domain names into IP addresses. හරිද ළමයි? හරි.
ඔය එක්කම කතා බහ වෙන ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. ඒ ගැනත් කතා කරලම අපි ප්‍රශ්න ටිකට යමු. මේ domain name system server එකේ සිද්ධ වෙන ක්‍රියාවලිය මම මෙතන පින්තූරයකිනුත් පෙන්නලා තියෙනවා. මේ ලැප්ටොප් එක තමයි වෙබ්සයිට් එක රික්වෙස්ට් කරන්නේ. www.howstuffworks.com කියලා වෙබ්සයිට් එක. ඒතර එයා මුලින්ම වෙබ් බ්‍රවුසර් එක කම්පියුටර් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එක ඒ රික්වෙස්ට් එක යවනවා ළඟම තියෙන DNS සර්වර් එකට. නැත්නම් එයාත් එක්ක කනෙක්ට් වෙලා ඉන්න කෙනා. එයා ගාව නැත්තම් ඒක එයා රික්වෙස්ට් කරනවා එයාගේ එයාට ළඟම තියෙන DNS සර්වර් එකත් එක්ක. right. එතකොට ADNS සර්වර් එක දන්නවනම් නැවත රික්වෙස්ට් කරපු සර්වර් එකට ඩීටේල් ටික එවනවා. මෙන්න මේ කියන IP address එක ගැන තමයි මෙයා මේ අහන්නේ කියලා. එතකොට ඒක අදාළ තැනට ඩිරෙක්ට් වෙලා ඒකෙන් කෙලින්ම අදාළ වෙබ්සයිට් එකට කනෙක්ට් කරනවා. මට කරන්ට් එක ගියා. ඒක නිසා පොඩි වෙලාවකට ස්ටක් වුණා. එන්න. හරි. එතකොට මේ DNS වගේවත් එක්ක අපි කතා බහ කරනකොට නැත්නම් DNS වෙබ් සර්වර් එකක් ගැන කතා බහ කරනකොට වෙබ් සර්වර් එකක් ඇතුලේ තියෙන්නේ මම කිව්වා වෙබ්සයිට් එකක්. right. ඒ කියන්නේ HTML කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා හැදිච්ච HTML documents මේවට අපි කියනවා hypermedia කියලා. right. අපි HTML කරනකොට ඕක වඩා හොඳට පැහැදිලි වෙයි. එතකොට මේ අපි කරන්නේ වෙබ්සයිට් එකක් ඇක්සස් කරනවා කියලා අපි කරන්නේ එක වෙන තැනක තියෙන hypertext document තව තැනක ඉඳලා refer කරන එක. ඒ කියන්නේ මේ දෙන්න අතර communication හදාගන්න එක, සම්බන්ධයක් හදාගන්න එක. එතකොට එතනදී ඇත්තටම වෙන්නේ hypertext transfer වීමක්. එක තැනක තියෙන hypertext තව තැනකට transfer වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔන්නෝක සිද්ධ කරනකොට භාවිතා වෙන ප්‍රොටෝකෝල් එකට අපි කියනවා HTTP කියලා. ඔයගොල්ලෝ දැන් ඉන්ටර්නෙට් යන්න ගියාම ඕනම වෙබ්සයිට් එකක ඉස්සරහා තියෙන HTTP නැත්නම් HTTPS කියලා පටන් අරලා. ඒකේ තේරුම තමයි Hypertext Transfer Protocol කියන එක. HTTP කියලා කියන්නේ Hypertext සම්බන්ධයෙන් ගනුදෙනු කරගන්න තියෙන ප්‍රොටෝකෝල් එක. එතකොට ඕකේ secured version එකක් තියෙනවා. ආරක්ෂිත අවස්ථාවක්. මොකද අපි username, passwords, credit card numbers වගේ sensitive data communicate කරගන්නකොට HTTP වල secure ආකාරය, HTTPS ආරක්ෂිත ආකාරය අපිට ලබා දෙනවා. එතකොට ඒක තමයි ඔය වෙබ් සර්වර් එකක් එක්ක ගනුදෙනු කරනකොට අපි පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක වෙන්නේ. right. හරි. ඔය දැනුමත් එක්ක ඕගලන්ට ඕගලන්ගේ ප්‍රශ්න සෙට් එකේ අපි 5 වෙනි ප්‍රශ්නෙට වෙනකන් කරා. තප්පරයක් ඉන්න මගේ අතින් අර ගිය සතියේ මොකක් හරි මේ ප්‍රශ්නයක් පැටලුණා නේද ළමයි. බලන්න. Oh, making me. අනිත් එක. පුතේ අපි 7 වෙනි ප්‍රශ්නෙට වෙනකන් කරලා ඉවර කරාද? මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. නැත්තම් 5 වෙනි ප්‍රශ්නෙට විතරද කරලා ඉවර කරේ? 5 වෙනකන් කරා right. හරි. ඕගලන්ට පුළුවන් දැන් 6 කරන්න right. 7 කරන්න පුළුවන්. ඒ වගේම 8යි 9යි කරන්නත් පුළුවන්. හරි. කරන්න පටන් ගමු. දැන් වෙලාව 3:24යි. විනාඩි 7කින්
3:31ට 32ට මම 6 වෙනි ප්‍රශ්නේ අඳින්න පටන් ගන්නවා. right 6 7 8 9 කියන ප්‍රශ්න හතරම කරන්න පුළුවන්. හය හත ගිය සතියේ කරා කියලා තියෙනවා මේ සතියේ සාකච්ඡා කරනවා කිව්වා. right okay. හරි හරි. එහෙනම් අපි 6 7 යන්නේ. හරි. මට විනාඩියක් දෙන්න ළමයි. right අපි එහෙනම් 6 වෙනි ප්‍රශ්නේ අඳිමු පරක්කු කරන්න නැතුව ඔබගේ පාසල් විද්‍යාගාරයේ එකම ජාලයකට සම්බන්ධ මුද්‍රණ යන්ත්‍රයක් සහ පරිගණක 10ක් ඇත. ප්‍රොක්සි සේවාදායකයක් භාවිතා නොකර ජාලයේ සියලුම පරිගණක සඳහා ඔබට අන්තර්ජාල පහසුකම් තිබිය යුතුය. ඉහත තත්ත්වය නිරූපණය කිරීම සඳහා ජාල රූප සටහනක් අඳින්න. හරි. ඔක ලේසි. නේද මේ බොහොම පොඩි එකක් ගැන මේ අහන්නේ. එක විද්‍යාගාරයක් ගැන අහන්නේ. right printer එකක් තියෙනවා computers 10ක් තියෙනවා. right අර proxy සේවාදායකයක් භාවිතා නොකර කියන එක ටියුට් එක අන්තිමට තමයි proxy එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට තේරෙයි අයි මම මෙහෙම දෙයක් මෙතනදී කියන්නේ කියලා. right හරි අපි 6 වෙනි ප්‍රශ්නට අගාලා අඳිමු. right මම පහ මෙතන ඇඳලා තියෙනවා ඊට යටින් මම 6 අඳිනවා. හරි 6 වෙනි ප්‍රශ්නේ ලේසි. ඒකේ කතා කරලා තියෙන්නේ එක network එකක් ගැන විතරයි. වෙනසකට තියෙන ඉන්ටර්නෙට් එක්ක සම්බන්ධ වෙන්න ඕන කියලා තියෙනවා. එතකොට ස්විච් එකක් හරි හබ් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. PC1 PC10 කියලා computers 10ක් තියෙනවා. printer එකක් තියෙනවා කියලා තියෙනවා. right ඊළඟට මේ network එකේ ඕනම computer එකකට internet යන්න පුළුවන් වෙන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් router එකක් පාවිච්චි කරලා cloud එකට connect කරන්න විතරයි තියෙන්නේ. right එතකොට ওই විදිහට ඇඳිලා තියෙනවා නම් හරියටම හරි. වැරදීම් කරගන්න එපා. මොකද router එක පැත්තකින් switch එකට සම්බන්ධයි අනිත් පැත්තෙන් internet cloud එකට සම්බන්ධයි. right සමහර කට්ටිය වරද්දලා router එක වෙනම ඇඳලා internet cloud එක කෙලින් switch එකට සම්බන්ධ කරන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. switch එකට පුළුවන් වෙන්නේ devices connect කරගන්න විතරයි. ලොකු cloud එකක් සම්බන්ධ කරගන්න බෑ switch එකට.
හරි පැහැදිලිද මේක වැරදි තියෙන අය හදාගන්න ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් හරි එහෙනම් 7 වෙනි ප්‍රශ්නේ බලමු 7 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා ජාලගත පරිගණක විද්‍යාගාරයක ගුරුවරයාගේ පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ කළ යුතු අතර ශිෂ්‍ය පරිගණක 10 ශිෂ්‍ය පරිගණක සම්බන්ධ නොකළ යුතුය. ඉහත තත්ත්වය නිරූපණය කිරීම සඳහා ජාල රූප සටහනක් අඳින්න. හරි. එතකොට මේ 6 වෙනි එක වගේම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ 7 වෙනි එකේ කම්පියුටර්ස් 10ට අමතරව ටීචර් කම්පියුටර් එකක් තියෙනවා. එතකොට මේක මම PC1 එතන PC10 කියලා අරගෙන 10ක් තියෙනවා කියලා නිරූපණය කරනවා. ඊට අමතරව ටීචර් කම්පියුටර් එකක් තියෙනවා. ඒක මම වෙනම අඳින්න ඕනේ. මොකද ටීචර් කම්පියුටර් එකට තමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙන්න කියලා තියෙන්නේ. දැන් මේක විශේෂ අවස්ථාවක්. අපි කම්පියුටර් එකක් ගත්තොත් අපි බැලුවොත් network ports එකයි තියෙන්නේ. මොකද කම්පියුටර් එකකට සම්බන්ධ කරන්න පුළුවන් එක NIC එකයි. right එක network port එකයි එන්නේ. එතකොට මේ network port එකෙන් දැන් මෙයා මෙහෙම switch එකට සම්බන්ධ වෙලා ඉන්නේ. අනිත් පැත්තෙන් එයාට ඉන්ටර්නෙට් සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක wireless router එකක් වගේ දෙයක් වෙන්න ඕනේ. right එතකොට ඒ නිසා මෙයා පොඩ්ඩක් indicate කරගන්න මේක wireless router එකක් වෙන්න ඕනේ කියලා. right ඒ හරහා පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ටීචර්ගේ කම්පියුටර් එකට විතරක් දෙන්න. right ඔක විශේෂ අවස්ථාවක්. මම ඇත්තටම ওই විශේෂ අවස්ථාව ගැන හිතලා නෙවෙයි ඔය ප්‍රශ්නේ හැදුවේ. නමුත් මට ඇඳගෙන යනකොට ඔය ප්‍රශ්නේ හදලා ඇඳන් යනකොට තේරුණා මෙතන මෙන්න මෙහෙම කන්ස්ට්‍රේන් එකක් තියෙන බව. right ඒ නිසා ඕක පැහැදිලි කරලා ලියා ගන්න. right wireless router එකකින් තමයි කනෙක්ට් වීම වෙන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්තම් එකම RJ45 jack එක පාවිච්චි කරන්න බෑ ස්විච් එකකටත් හදලා router එකටත් කනෙක්ෂන් අරගන්න. හරි ගැටලු තියෙන අය අහන්න වැරදි තියෙන අය හදාගන්න. එතකොට ප්‍රශ්න දෙකක් කරලා ඉවරයි. දැන් ඔයගලන්ට පුළුවන් 8යි 9යි ප්‍රශ්න දෙක කරන්න. right 8 වෙනි ප්‍රශ්නේ මම සාකච්ඡාවට ගන්නවා 3:32යිනේ 3:40ට.
හරි 8 වෙනි එක අඳින අය තාම ඉන්නවද? තව වෙලාව ඕනේද? right අපි අඳිමු 8 වෙනි එක. හරි 8 වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ ආයතනයකට භෞතිකව වෙන් වූ ජාල දෙකක් ඇත. ඒවා LAN 1 LAN 2 වන අතර එකිනෙකා සමග සංනිවේදනය කළ හැකිය. LAN 1 හි උපාංග 15ක් ඇති අතර ඒවායේ IP ලිපින ගතිකව පවරා ඇති අතර ඔන්න ඔහොම වචනයක් ආවොත් තමයි මම කිව්වේ DHCP එක තියෙනවා කියලා මතක් කරගන්න කියලා. කියන්නේ DHCP එකක් දැන් මේකට සම්බන්ධ කළ යුතුයි LAN 1 කියන එකට. පවරා ඇති අතර අන්තර්ජාලයට ප්‍රවේශය ඇති LAN 2 ජාලයට පරිගණක 20ක් සහ ස්කෑනරයක් ඇත. ඉහත පිරිවිතර සමග ජාල රූප සටහන අඳින්න. right. එතකොට ඕක දැන් වැඩේ කරගන්න ලේසි අවශ්‍ය දේවල් ටික ඔලුවට එනවා නම් ටක් ගන්න. right. ජාල දෙකක් තියෙනවා කියනවා. එහෙනම් අනිවාර්යෙන් ස්විච් දෙකක් අවශ්‍යයි. right. ස්විච් එකක් තියෙනවා. පළවෙනි LAN 1 එකේ තියෙනවා PCs 10ක්. right. ඒ වගේ මෙයා කියලා තියෙනවා PCs 10කුයි උපාංග 15යි PCs 15යි ඔව් එච්චරයි PCs 15යි අනිත් එකේ PCs 20යි ස්කෑනර් එකයි. එතකොට මෙතන 15 කියලා චේන්ජ් වෙන්න ඕනේ. මේවා ගතිකව මේගොල්ලන්ට IP ලිපින දෙනවා කියනවා නම් මෙතන තියෙන්න ඕනේ DHCP එක. right. එතකොට තමයි මෙයාට ගතිකව IP ලිපින පැවරීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව තියෙනවා කියලා තියෙනවා LAN 2 කියන ස්විච් එක. ඒකේ තියෙනවා PCs 20කුයි ස්කෑනර් එකකුයි. right. ඊට අමතරව මොකද්ද කියන්නේ? මේකට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නත් පුළුවන් කියලා තියෙනවා. එහෙනම් මේගොල්ලෝ වෙනම ඉන්ටර්නෙට් වලට රවුටර් එකක් කරහා සම්බන්ධ වෙන්න ඕනේ. ඒක තමයි LAN 2 එක ගැන කියලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ LANs දෙකට එකිනෙක සංනිවේදනය කරන්නත් පුළුවන් කියලා තියෙනවා. එහෙනම් මේ මැදට L3 ස්විච් එකක් තමයි ගැලපෙන්නේම. right. මොකද ඔයා ඩිරෙක්ට් කනෙක්ට් කරනවා නම් මම කිව්වා රවුටර් එකක් භාවිතා කරන්න යන්න එපා. ඒක නෙවෙයි අපේ ප්‍රැක්ටිස් එක කියලා. රවුටර් එකක් පාවිච්චි කරනවා නම් අපි ක්ලවුඩ් එක හරහා කනෙක්ට් වීමක් තමයි පෙන්වන්න ඕනේ. right. එතකොට මේ විදිහට මේ ඩයග්‍රෑම් එක කම්ප්ලීට් වෙන්න ඕනේ. හරි. මේ අපි යන්නේ 8 වෙනි ඩයග්‍රෑම් එක. බලන්න අඩුපාඩු තියෙනවා නම් සම්පූර්ණ කරගන්න. ඊළඟ ප්‍රශ්න ඩයග්‍රෑම් එක මම අඳිනවා 9:50ට. sorry 3:50ට. right. 9 වෙනි ඩයග්‍රෑම් එක. ඒක අපි අර ඉන්ටර්නෙට් වලට ඇඳා හා සමානයි. තව පොඩි දෙයයි වෙනස් කරගන්න තියෙන්නේ. අපි DNS ගැන කතා කරනකොට ඇඳපු ඩයග්‍රෑම් එකක් තිබ්බනේ. ඒ හා සමානයි මේක.
හරි 9 වෙනි ප්‍රශ්නේ තාම කරන අය ඉන්නවද? වෙලාව අවශ්‍යයිද? හරි අපි අඳිමු 9 වෙනි එක. right 9 වෙනි එකේ කියන්නේ ගෙදරක තියෙන පොඩි නෙට්වර්ක් එකක් නේද? පුද්ගලික පරිගණක දෙකක් මුද්‍රණ යන්ත්‍රයක් සහ ස්කෑනරයක් සහිත කුඩා ගෘහ ජාලයක් ඇමරිකාවේ www.google.com හා සම්බන්ධ වන්නේ කෙසේදයි පෙන්වීමට ජාල රූප සටහනක් අඳින්න. දැන් මේ ප්‍රශ්නේ පොඩි වුණාට ඔයගොල්ලෝ අඳිනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් කීපයක් තියෙනවා. දැන් අපි වෙබ් සර්වර් එකක් එක්ක සම්බන්ධ වෙන විදිහ දැන් වෙබ්සයිට් එකක් ගැන කියලා දීපු ගමන් ඔයාගේ ඔළුවට එන්න ඕනේ රයිට් වෙබ් සර්වර් එකක් තියෙන්න ඕනේ. එතකොට වෙබ් සර්වර් එකක් එක්ක සම්බන්ධ වෙනකොට ඕනම පරිගණකයක් නිකන් සම්බන්ධ වෙන්න බෑ. DNS සර්වර් එකේ උදව්ව අරගන්න ඕනේ. ඒ කියන්නේ DNS සර්වර් එක ඔයගලන්ගේ ඩයග්‍රෑම් එකේ තියෙන්න ඕනේ. ඔන්න ඕව මතකෙට එන්න ඕනේ. ඒතකොට අපි ගෙදර තියෙන පොඩි නෙට්වර්ක් එක අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන් නේද? ස්විච් එකක් තියෙනවා. PC1 PC2 print එකක් තියෙනවා කියලා තියෙනවද? මුද්‍රණ යන්ත්‍රයක් සහ ස්කෑනරයක් yes. printer scanner තියෙනවා. මේ කියන නෙට්වර්ක් එක තමයි google.com එක සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර මෙතන තියෙනවා ඉන්ටර්නෙට්. රවුටර් එක කරහා ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා. අනිත් පැත්තෙන් එයා රවුටර් එකක් කරහා ස්විච් එකක් කරහා ඒ ස්විච් එකට කනෙක්ට් වෙලා තියෙන්න පුළුවන්. වෙබ් සර්වර් එක. මේ වෙබ් සර්වර් එකේ නම www.google.com. මේ ටික විතරක් මදි. ඔයා මෙතනට DNS සර්වර් එකක් සම්බන්ධ කරලා තියෙන්න ඕන. එතකොට තමයි ඩයග්‍රෑම් එක කම්ප්ලීට් වෙන්නේ. හරි. අඩුපාඩු තියෙන අය හදාගන්න. මේ අපි යන්නේ 9 වෙනි ඩයග්‍රෑම් එක. හරි. right ඊළඟට ඔයගලන්ගේ ටියුට් එකේ තියෙන්නේ මේ රෙෆරන්ස් මොඩල් එක ගැන කතා කරන්න. right ඒ රෙෆරන්ස් මොඩල් එක ගැන කතා කරනකොට අපි කතා කරන්නේ මේ කම්පියුටර් එකේ තියෙන මැසේජ් එකක් නැත්නම් කම්පියුටර් එක කම්පියුටර් එකක තියෙන නැත්නම් එක ඩිවයිස් එකක තියෙන data එකක් අනිත් ඩිවයිස් එකකට යවනකොට data එකට මොකක්ද වෙන්නේ කියලා. right data එකට මොකක්ද වෙන්නේ කියලා. එතකොට data එක හැදෙන මුහුණතේ ඉන්ටර්ෆේස් එකේ ඉඳලා ඒ අදාළ ඩිවයිස් එකෙන් data එක එළියට යන්න කලින් එළියට යන මොහොත දක්වාම කම්පියුටර් එක පැත්තෙන් ගත්තොත් මොනිටර් එකේ අපිට පේන්න තියෙන data එකේ ඉඳලා
අපේ කම්පියුටර් එකේ network port එකෙන් එළියට යන මොහොත දක්වා data එකට මොකද්ද වෙන්නේ කියන එක තමයි මේ ජාල නිර්මිතය නැත්තම් මේ network architecture එකේ reference model එක පැත්තෙන් අපි කතා කරන්නේ. ඒතකොට ඒක පැති දෙකකින් අපි කතා කරනවා. sender ගේ පැත්තේදී මොකද වෙන්නේ? receiver ගේ පැත්තේදී මොකද වෙන්නේ කියන එක. ඒතකොට ඒක මේ illustrate කරන්න තමයි මෙතන මේ අර මුලින්ම ලියුමක් යවන විදිහ ගැන කතා බහ කරලා තියෙනවා. ඒතකොට ලියුමක් යවන්න ගියාම අපි ලියුම ලියලා envelope එකට දාලා ඒක seal කරලා mail box එකට දානවා. දැම්මම mail box එකෙන් ඒක අරන් යනවා post office එකට අදාළ ළඟම තියෙන post office එකට. ඒක ඒ post office එකෙන් deliver කරනවා ඒගොල්ලන්ගේ main post office එකට. right? එතකොට ඒ main post office එකෙන් කියන්නේ උදාහරණයක් විදිහට අපේ ගමේ තියෙන post office එකට දුන්නාම ඒකෙන් ප්‍රධාන තැපැල් හලට යනවා. ඒ ප්‍රධාන තැපැල් හල දැන් හිතන්නකෝ අපි මේ කැස්බෑවේ තියෙන ලියුමක් අපිට යවන්න ඕනේ යාපනයට. ඒතර කැස්බෑවේ ප්‍රධාන තැපැල් කාර්යාලයට ගියන් පස්සේ කැස්බෑවේ ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් එයාව යවනවා යාපනයේ ප්‍රධාන තැපැල් කාර්යාලයට. යාපනයේ ප්‍රධාන තැපැල් කාර්යාලයට යවම ඒකෙන් යවනවා ඒ අදාළ ඩිවිෂන් එකේ තැපැල් කාර්යාලයට. එතනින් යවනවා ගෙදරට. ගෙදරදී නැවතත් ලියුම කඩලා ඉවර වෙලා data එක එළියට ගන්න නැත්නම් ලියුම එළියට ගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර sender ගේ පැත්තේ පිළිවෙලකට පහලට සිද්ධ වෙච්ච දේ receiver ගේ පැත්තේ ඒ පිළිවෙලටම reverse එකට සිද්ධ වෙනවා. right? යම් යම් ක්‍රියාවලි වෙනස් වුණා. ඒත් ඔය විදිහම තමයි අපිට data එකක් කම්පියුටර් එකේදී ඒ කියන්නේ data එක නිපද වෙන data එක generate වෙන කම්පියුටර් එකේදී data එකට වෙන දේ සහ receive වුණාම receive වෙච්ච කම්පියුටර් එකේදී data එකට සිද්ධ වෙන දේ කතා බහ කරන්න තියෙනවා. අපි මේ ගැන කලින් එක තැනකදී කතා කරා frames කියන concept එක කතා කරනකොට protocol වලට කතා කරන පොඩ්ඩකට කලින්. එතකොට මෙතනදී අපි වඩාත් විස්තරාත්මකව මේක කතා බහ කරනවා. ඒතර මේකේ අපිට කොටස් දෙකක් කතා කරන්න තියෙන එක තමයි මේ TCP/IP නියමාවලි නිර්මිතය කියන එක. ඒතර මේ TCP/IP ආකිටෙක්චර් එක ගැන නෙවෙයි මම මුලින් කතා කරන්නේ. ඊට පහළින් තියෙන OSI model එක Open System Interconnection කියන එක. OSI model එක ගැන තමයි මුලින් කතා කරන්නේ. එතකොට OSI model එක ඕගොල්ලන්ට වෙනම කොලයක ඇඳ ගන්න ඕනේ. ඒක නිසා ලබන සතියේදී එනකොට A4 sheet එකක් ප්ලාස්ටික් පිට තියාගන්න. ඒක හරස් අතර තමයි මේ ඩයග්‍රෑම් එක අඳින්න තියෙන්නේ. මම බෝඩ් එකේ අඳින එක ඕගොල්ලන්ට ඇඳ ගන්න වෙනවා. ඒක ටිකක් ලොකු ඩයග්‍රෑම් එකක්. right? ඒක මේ මට කම්පියුටර් එකෙන් සෙටප් කරලා ටියුට් එකට දාන්න බැරි වෙච්ච නිසා මම ඔයගොල්ලොත් එක්ක අඳින්නේ. ඒකට ටිකක් කාලය ඕනේ වැඩේ කරගන්න. එතකොට ඒකට ලෑස්ති පිට එන්න. right? හරි. එහෙනම් අදට අපි මෙතනින් නතර කරමු සෙෂන් එක. ඊළඟ දවසේ අපි OSI model එක ඇඳලා තමයි ඉස්සරහට දේවල් ටික කරගෙන යන්නේ. right? හරි. එහෙනම් thank you very much. කට්ටියට පණිවිඩය දෙන්න අපි දැන් 2 ඉඳලා 4ටයි ක්ලාස් එක කරෙන්නේ කියන එක. සමහර අයගේ ඉස්කෝලේ පටන් අරගෙන තියෙන නිසා අපිට උදේ වෙලාව වෙනස් කරගන්න සිද්ධ වුණා කියන එක. ඒ කියලා හැමෝම දෙකට එකතු වෙමු එහෙනම්. right? thank you very much. ගිහින් එහෙනම්. right? okay මම session එක end කරනවා. thank you හැමෝටම එහෙනම්. right? okay